නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. සුබ සන්ධ්‍යාවක ඔබ සියලුම දෙනාට අදත් අප අලුත් පාරේදී මුණ ගැහෙන්නේ විශේෂයෙන්ම එළඹෙන පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ අරමුණින් තරඟ කරන්න ආ වූ නවක මන්ත්‍රීවරයෙකු නැත්නම් නවක අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක හඳුනා ගනිමින්. අද දවසේදී අප කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන ලලන්ත ගුණසේකර මහත්මයා සමග අපි ආයුබෝවන් කියලා මුලින්ම උපදවන්න පිළිගන්නවා. අපි කතා බහ ආරම්භ කරමු. ලලන්ත ගුණසේකර දේශපාලනයට ප්‍රවේශ වීම කියන තැන. මා පළවෙනියෙන්ම ස්තුතිවන්ත වෙනවා සියත ආයතනයට මේක ඒත් එක්කම මම පළවෙනියෙන්ම දේශපාලනයට පිවිසියේ 2011 කටුනායක සීදුව නගර සභාවට තරඟ වැදුනා. ඊට පස්සේ එහි වැඩිම මනාප අරගෙන එහි සභාපති විදියට පත් වුණා. සභාපතිවරයා වශයෙන් ඉන්න කාලය තුන මොන වගේ වැඩ කොටසක්ද ඔබතුමාට කරන්න හැකියාව ලැබුණේ? විතරම මම නගර සභාව තුළ අවුරුදු 3ක් වැනි කාලයක් තමයි හිටියේ. ඒ කාලය තුළදී අපි නගර සභාව තාමත් හොඳ තත්ත්වයකට අරගෙන ඵලදායී සම්මාන ගම්පහ දිස්ත්‍රික්කය තුළත් ඒ වගේම බස්නාහිර පළාත් සභාව තුළත් විවිධ ක්ෂේත්‍රවලට අපි ලබා ගත්තා. විශේෂයෙන්ම පෙර පාසල් පුස්තකාල ආදාහනාගාර ඒ වගේම පොත් තැබීම් ඒ සියලුම අංශවලින් ඵලදායී සම්මාන අපේ නගර සභාවට මම ලබා දුන්නා. නගර සභාවෙන් ඊළඟට ඔබතුමා යන්නේ පළාත් සභාවට. අපි ගැන කතා කරමු. එමෙයි ඊළඟට බස්නාහිර පළාත් සභාවේ മന്ത്രി කෙනෙක් විදියට ගම්පහ දිස්ත්‍රික්කය අපි නියෝජනය කරා. එදා අපි අපේ ප්‍රසන්න මහා මාත්‍යතුමත් සමග සෑහෙන වැඩ කොටසක් අපිට කරන්න හම්බුණා. ඒ වගේම අපි එදා මහින්ද සුළඟ හරහා ගම්පහ දිස්ත්‍රික්කයේ තුමා ප්‍රමුඛ අපේ එවකට හිටපු මගේ පක්ෂ නායකතුමා විමල් වීරවංශ මහත්මයා ඒ මහින්ද සුළඟ නුගේගොඩට ගෙනෙනකොට අපි බස්නාහිර පළාත් සභාවක විදිහට එදා മന്ത്രിවරු 40ක් එක්ක ඒ අරගලේ පුරෝගාමීව විදිහට අපි කටයුතු කරා. මම හිතන්නේ අපි වඩාත්ම පාර්ලිමේන්තු മന്ത്രിවරු බොහොම කීපයක් එදා ඉදිරිපත් වෙනකොට බස්නාහිර පළාත් සභාවේ മന്ത്രിවරු ටික තමයි එදා ඒ වේදිකාවට ගොඩ වුණේ. ඉතින් ඒක මම හිතන්නේ ඉතිහාසගත වෙනවා. අපි එදා අපිට ආණ්ඩුව නැති වුණත් අපි ඒ අරගලේ පුරෝගාමීව විදියට අපි එදා වැඩ කරා. ඔබතුමන් මතු කරපු කාරණාවත් එක්ක මට මේ ප්‍රශ්නේ නැගෙන්නේ. දැන් එදා ඒ කටයුතු ආරම්භ කරද්දී පළාත් සභාවේ බහුතරයක් එතන ඉන්නවා. එතන පාර්ලිමේන්තුවේ හිටපු බොහෝ දෙනෙක් එතනට ආවේ නැහැ. නමුත් ඊට පස්සේ අර එතන හිටපු කට්ටිය යට ගිහිල්ලා අනිත් අය උඩ ආව නේද? ඒ තනතුරු තානාන්තරත් එක්කලා තමයි ඒ විදියට පත් උනේ. නමුත් අපිට තියෙන ස්ථානය තාමත් එතනම මම විශ්වාස කරනවා අපි එතනම ඉන්නවා කියලා. ඉතින් මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයත් එක්කලා ජනතාව අපි ගැන බලන විදිය අපි දන්නවා. ඒ එක්කලා අපිට මං හිතන්නේ අපිට නිසිතන නැවත හමු වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුර විශේෂයෙන්ම දැඩි තරගයක් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ තරගයට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? මෙතන ඇත්තටම තරඟෙට අපි මුහුණ දෙනකොට ජනතාව බලන් හිටියා. එදා සාමාන්‍යයෙන් මහින්ද මහත්තයාව අතහැරලා ගිය කණ්ඩායමක් ඉන්නවා, නැති කණ්ඩායමක් ඉන්නවා. එදා අපි වරදාන වරප්‍රසාද වලට එහෙමත් නැත්නම් මුදල් වලට විකිනෙච්ච නැති කණ්ඩායමක්. ඒත් එක්කම යම් අවස්ථාවලදී අපිට සිරගත වෙන්න සිදු වුණා. මේ හැම දෙයක්ම ඉවසා දරාගෙන අපි එදා ඉඳන් නොබිව ඉදිරියට ගියා. ඒ ඉදිරියට යනවත් එක්කම ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඒ වගේම පොදු ජන පෙරමුණ ඒ අපේ නව පක්ෂය පිහිටුවාට පස්සේ ඊළඟ පළාත් පාලන ඡන්ද ටික අපි දිනා ගන්න, ඒ වගේම ජනාධිපතිවරණයේදී අධිකරු වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයාව පත් කරගන්න අපි සෑහෙන වෙහෙසක් වුණා. ඉතින් ඒක නිසා ජනතාව බලාගෙන ඉන්නවා ඒ අයව, ඒ වගේම අලුතෙන් එන අයව විශේෂයෙන්ම මේ අලුත් ජනාධිපති කෙනෙක් එක්ක අලුත් පාර්ලිමේන්තුවකට අලුත් කණ්ඩායමක් යවන්න මම හිතන්නේ බලාගෙන ඉන්නවා. දැන් ඔබතුමන්ලා විශේෂයෙන්ම 2015 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක එහෙමම ඉඳද්දී ඔබ මතු කරා වගේම බිලමුදල් සහ වරදානත් එක්ක විකිණිච්ච කෙනෙකුත් හිටියා. එහෙමයි. ඔවුන් දැන් ඔබේ රාජ්‍යස්තුතුරත් තරම් කරනවා. එහෙමයි. ඔවුන්ට වඩා ඔබ සහ ඔබේ කණ්ඩායමට වැඩි ජනතා අවධානයක් තියෙයි කියලා ඔබ විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මොකද
විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ කළගුණ දන්න ජනතාව ඉන්නේ. මොකද එදා ගොඩක් අය රැවටුණා. රැවටිච්ච අය ඒ පාඩම් ඉගෙන ගත්ත අය ඊට පස්සේ එදා නොසැලී හිටපු අයට අද ඒ අය සලකනවා. මොකද රටේ ලොකු වෙනසක් වුණා. වෙනසක් පතපු අයට වෙනසක් වුණා. හංසයට ඡන්දේ ගහපු අය හිතුවේ මේ හංසයට ගැහුවම නමුත් වැදිලා තිබුණේ කොකෙක්ට. ඉතින් කොකා ඒක හොඳ කාරණාවක් සමාදු කරන්නේ. දැන් ඒ කොකා පෙන්නපු ඒ ඡන්දෙන් පත් වෙච්ච ජනාධිපතිතුමා දැන් ඔබේ මේ එකතුව තුළ ඉහළ තලයක් දරනවා. ඔව් දැන් අපිට එහිදී අපිට අවශ්‍ය වෙනවා දැන් 3-2ක් ලබා ගන්න. එහිදී අපි සියලුම බලවේග අපිට හතුරු බලවේග ඒ වගේම අපිට ඡන්දේ නොදීපු කොටස් ඒ අය එකතු වෙලා තියෙනවා. මොකද ඒ අය හිතලා තියෙනවා දැන් ඒ අය ඒ කාපු එදා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කාපු දීගේ හරි ගියේ නැහැ. දරුඵල ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා දැන් නැවත වතාවක් අර වාසිපාරේ ගිය අය හරි පාරට දැන් හරි පාරේ යන්න එළඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා එතුමා ඒ සියලු දෙනාම අපි බොහොම ආදරෙන් පිළි අරගෙන මේ රට නිවැරදි මාවතට යොමු කරගෙන හොඳ නායකත්වයක් එක්ක ඉදිරියට යන්න අපි කටයුතු කරනවා. දැන් බැරි වෙලාවත් මෙවර මහමැතිවරණය තුළ ඒ පිරිසේ බලය වැඩි වුණොත් ඔවුන්ගින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ආවොත් එහෙම වෙන්නේ නැහැ කොහොමද? ඒක ජනතාව දන්නවා කොහොමද හැන්දෙන් බෙදන්න ඕන කියලා. ජනතාවට හොඳට මතකයි. ඉස්සර වගේ මේ රටේ ජනතාව අන්දන්න බෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල විශේෂයෙන්ම අමාරුයි. අනිවාර්යෙන්ම. හරි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඔබ මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ ඉදිරියේදී ඔබේ ගමන පිළිබඳව? ඇත්තටම අපේ රටේ වෙනස් විය යුතු දේවල් ගොඩක් තියෙනවා. අවුරුදු 72ක් අපි නිදහස ලැබපු රටක්. අපි අපේ ආණ්ඩු දිගටම තිබුණා. නමුත් අපි කුඩා දරුවෙක් පවාද අපි ලක්ෂ 5ක් ණය වෙලා තියෙනවා. එතකොට මේ ලක්ෂ 5 මම හිතන්නේ අපේ දේශීය දේවල් අපි හැමදේම ඉස්සර අපි නිෂ්පාදනය කරගත්තට අපි දැන් පුරුදු වෙලා තියෙනවා පිට රටින් හැම දෙයක්ම ගේන්න. සිංහ කොඩියක් ගේන්න. රට වටේම මුහුද තිබුණාට අපි මාළු ටිකත් සමහර විට ආනයනය කරනවා. කරෝල ටික ආනයනය කරනවා. ඉතින් මේ සියලු දේවල් මේ මුදල් ටික එකතු කරලා අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න හොඳ කණ්ඩායමක් යවන්න ඕන. ඒත් එක්කම අපිට විශ්වාසවන්ත කණ්ඩායමක් යවන්නේ ඒ අය මැදදී අර එහෙටයි මෙහෙටයි කරලම් ගහනවා නම් එහෙමත් නැත්නම් ඒක ඉල්ලීම් ඉල්ලලා ඒ වරප්‍රසාද ඉල්ලලා තව තනතුරු දානාන්තර ඉල්ලලා එහාට මෙහෙට පණින කණ්ඩායමක් අපි මං හිතන්නේ ගන්න ජනතාව පත් කරගන්න අවශ්‍ය නැහැ. අපි එදා ඉඳන් හිටපු එකතැන හිටපු කණ්ඩායමක් අලුතෙන් හිතන්න පුළුවන් කණ්ඩායමක් මේ රටට නව දේශපාලන සංස්කෘතියක් ගේන්න පුළුවන් කණ්ඩායමක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මං හිතන්නේ පත් කරන්න ඕන. ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමෙයි මුළු රටම එහෙම තමයි මං හිතන්නේ අපි ඉදිරිපත් වෙන්නේ මේ දවස් ඒ අයව සලකන්නේ හොඳ කණ්ඩායමක් අරින්න. දැන් නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව විශේෂයෙන් ඔබතුමන්ලා කතා කරනවා ගම්පහ දිස්ත්‍රික්කයත් එක්ක නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව කතා බහ කරද්දී නිදහස් වුණ කලාප පිහිටා තිබෙන්නේ ඒ වගේම කර්මාන්ත ශාලා රැසක් පිහිටා තිබෙන ප්‍රදේශයක්. නමුත් දැන් මේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයට දායකත්වයේ දෙන පිරිස ගම්පහ පිරිස නෙමෙයිනේ. පිටින් ආපු පිරිසක් නෙවෙයි වැඩිපුර ඉන්නේ. ඒකට ගම්පහ පිරිසට අවශ්‍යතාවයක් තියෙනවද මේ නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ? අනිවාර්යෙන්ම අපිට විශේෂයෙන්ම අපි දීවර කර්මාන්තය ගත්තත් අපිට පුළුවන් මං හිතන්නේ රට වටේම මුහුද තියෙනකොට මුළු ලංකාවටම මත්ස්‍ය සම්පතක් තියෙන මේ මීගමෙන් අපිට මුළු රටටම මාළු දෙන්න පුළුවන්. ඉතින් ගම්පහ විශේෂයෙන්ම කාර්මික ඥානයක් තියෙන ඒ වගේම වෙන දේශීය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ජනතාවක් ඉන්නවා. ඉස්සර අපේ රෙදි කම්හල් තිබුණා. අපි ඒ වලින් රෙදි ලංකාවටම රෙදි දුන්නා. වේයන්ගොඩ තුල්හිරිය වගේ නගරවලින්. ඉතින් ඒවා නැවත වතාවක් පණ ගන්නවලා අපේ දේශීය කර්මාන්ත මැටි කර්මාන්තය මොකද අපි ඇල්මිනියම් පාවිච්චි කරන විදිහට මැටි පාවිච්චි කරොත් ඉදිරියට ඒවා නැවත වතාවක් ශක්තිමත් කරොත් අපි ඇස්බෙස්ටස් වෙනුවට අපේ ප්‍රදේශයේ තියෙනවා උළු කර්මාන්තය ඒ වගේම ගඩොල් කර්මාන්තය ඒ වගේම විශේෂ කර්මාන්ත ගොඩක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම අපිට නගා සිටවන්න නැවත වතාවක් පුළුවන්. විශේෂයෙන් ඔබ මතක් කළා වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි පිරිසකට වගේම රටවටේ මුහුදක් තියෙන පිරිසක් අපි. නමුත් අද වෙනකන් අපිට බැරි වෙලා තියෙනවානේ මාළු එක්කල්ල 17 එකක් හදාගන්න.
එතකොට අපිට නිෂ්පාදනාර්ථකයක් පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒක තමයි මේක අලුත් කණ්ඩායමක් යවල අලුත් විදිහට හිතන. අපි දැන් දීවරම් අමාත්‍යවරු හිටියට අපේ මීගමුව නගරය ගත්තොත් මාළු ටික අතිරික්තය ගබඩා කරන්න ෆ්‍රීසර් පද්ධතියක් නැහැ. තොර මාළු කිලෝ එක 1400ට අද තියෙනවා නම් හෙට ඊළඟට රුපියල් වැඩිපුරා වුණාම 800ට 600ට යනවා. ඊළඟට ආයසරයක් සමහරට 1900ට යනවා. ඉතින් මේක ගබඩා කරන්න ඒ පහසුකම් නැහැ දීවරම්තිවරු හිටියට. අපි චීනෙන් ගෙන්නන මාළු ටික නතර කරන්න ඕනේ නැද්ද? ඒවා සියලුම දේවල් නතර කරන්න ඕන. අපිට සැමන් කර්මාන්ත ශාලා දැන් දේශීය කර්මාන්ත ශාලාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේ දේවල් වලින් අපිට ඩොලර් මිලියන ගාණක් මං හිතන්නේ ඉදිරි අවුරුදු වල ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අපි අද වැඩසටහනේ අවසන් විනාඩි 2කට ඇවිල්ලා තියෙන්නේ. මම ආරාධනා කරනවා ඔබතුමන්ට කතා කරන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට. ඇයි ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඔබේ කඳවුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරවිය යුත්තේ? ඊට පස්සේ ඇයි ඒ ජයග්‍රහණය ඇතුළත ඔබ වෙනුවෙන් මනාපයක් භාවිත කළ යුත්තේ? අනිවාර්යයෙන්ම මම නියෝජනය කරන පක්ෂය තමයි අපි සන්ධානයක් විදිහට ජාතික නිදහස් පෙරමුණ. මගේ නායකයා ගරු විමල් විරවංශ මැතිතුමා. එතුමා හැමතිස්සෙම බලන්නේ මේ දේශිකත්වයට අපේ රටට අනුතුරක් වෙන හැම වෙලාවෙම ඉදිරිපත් වෙන නායකයෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එදා ඉඳන් මහින්ද සුළඟින් ඇවිල්ලා මේ රට නැවත වතාවක් හරි මාර්ගයට යොදව ගන්න අපිත් එක්කලා ලොකු සටනක් කරා. ඒ සටන කරපු අයව හැර නොගිය අයව අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පත් කරගන්න ඕන. ඒ වගේම අපි මේ වෙනසක් දකින්න ඕන මේ රටේ. අපිට හැම දෙයක්ම යුද්ධය ජයග්‍රහණය කරා. ඒටත් වඩා කාටවත් බැහැ කියපු කොරෝනා වසංගතය අපි ජයග්‍රහණය කරා අධිකරු ජනාධිපතිතුමත් එක්ක. එහෙමනම් මේ ජනාධිපතිතුමත් එක්ක අපිට හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට මම හිතන්නේ යවුවොත් තමයි අපේ රට නැවත වතාවක් වෙනස් වෙන්නේ. නැත්නම් හැමදාම අපිට මේ තත්ත්වයෙන් ඉන්න වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම බැංකු පොලි අඩු කරලා අලුතෙන් හිතන රටක්, අලුතෙන් ව්‍යාපාර නංවන රටක් ඉදිරියට ජනාධිපතිතුමාගේ ඒ දැක්ම ඉදිරියට ගෙනියන්න අලුත් කණ්ඩායමක් පත් කරගන්න කියන එක තමයි මම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ස්තුතියි ඔබතුමන්ට අද දවසේදී අප සමග අලුත් පාර ගත කරන්නට ආවාට. ඒ වගේම අපි සුප්‍රාර්ථනා කරනවා එළිවෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් උලානන්ත කුණසේකර මහත්මයා සමග අපි කතා බහ කළේ අද දවසේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරඟ ලයිස්තුවෙන් තමයි එතුමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අප එසේ ඔහුට එළිවෙන පාර්ලිමේන්තුව තුළ අසනක් හිමි කර ගන්නට අවස්ථාව උදා වේවා කියලා සුප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ අලුත් පාරෙන් සමුගන්නවා. හෙටත් අපි මුණ ගැහෙමු අලුත් පාරේදී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.